අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔන්න ඉතින් අදත් හරියටම පස්වරු පහට ඔයාලගේ නිවහනට සුන්දර ළමා ලෝකයේ වර්ණවත් ඇන්සෑන පාට සඳෑවේ වර්ණවත් ළමා විය තුලින් හරියටම පස්වරු පහට අදත් අපි ආවා. ඔව් ඉසුරි. ඉතින් මේ කොරෝනා වසංගත සමයත් එක්ක අපේ පාසල් ගමන නැවතිලා තිබ්බත් බොහෝ පාසල් තමන්ගේ පාසල් වැඩසටහන් හරි අපූර්වට සංවිධානය කරලා තිබ්බා. ඉතින් ඒ වගේ කොළඹ යසෝදරා විද්‍යාලයත් සිය අභිමානවත් 175 වෙනි සංවත්සරය ඉකුත් ජූලි 20 වෙනිදා සැමරුණු ලැබුවා. එවනුවෙන් විශේෂ වැඩසටහන් බොහොමයක් සංවිධානය වෙලා තිබ්බා. ඉතින් අද දවසේදී අපි මේ දේවල් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඉතින් මේ දේවල් හැම දෙයක් ගැනම දැනගන්න අද අපේ වැඩසටහන පුරාම රැඳී ඉන්න කියලා ආරාධනා කරන ගම කොළඹ යශෝදරා විද්‍යාල සර්යන්ගේ ලස්සන ගීතයකින් අපේ වැඩසටහන ආරම්භ කරමු.
අපි කොළඹ යශෝදරා විද්‍යාලයේ සෙරියන්ගේ ලස්සන ගීතයක් තමයි ඒ රසවින්දේ. ඉතින් අපි වැඩසටහන ආරම්භයේ කිව්වා අද අපි කතා කරන්නේ කොළඹ යශෝදරා විද්‍යාලයේ 175 වෙනි සංවත්සරය නිමිත්තෙන් එම පාසලේ සිදු කරපු විශේෂ වැඩසටහන් පිළිබඳව. ඉතින් අද අපිත් එක්ක මේ පිළිබඳව කතා කරන්න අපිත් එක්ක එකතුලා ඉන්නවා කොළඹ යශෝදරා විද්‍යාලයේ විදුහල්පතිතුමිය වන නිලෝකා සමන් කුමාරි විදුහල්පති මෑණියනුත් ක්‍රීඩා හා විෂය සමගාමී නියෝජ්‍ය විදුහල්පතිතුමිය වන නන්දනී පුෂ්පා විදුහල්පති මෑණියනුත් එවැගේම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වන විශ්මි වික්‍රමරත්න සොයිරිය. ඉතින් ඔබ තිදෙනාම අයිබෝවන් කියලා අපේ වැඩසටහනට මුලින්ම පිළිගන්න ලබනවා. ඔව්. ඉතින් වසර 175ක් කියන්නේ දිගු කාලයක්. මේ කාලය තුළ මේ යශෝදරා විද්‍යාලය පැමිණියා වූ ගමන් මඟ දීර්ඝයි. ඉතින් ගරු විදුහල්පති මෑණියන්ගෙන් මුලින්ම දැනගන්න කැමති මේ පැමිණි ගමන් මඟ කොයි වගේද? ඒ ගැන පුංචි මතකාවර්ජනයක් කළොත්. ඔව් පුතේ, ඇත්තටම ඔබ මුලින් කිව්වා වගේ 175 වසරක් කියලා කියන්නේ පාසලකට ලොකු ඉතිහාසයක්. ඇත්තටම අපි මතක් කරන්න ඕනේ ලංකාවේ කොළඹ නගරයේ තියෙන පැරණිතම බාලිකා පාසල තමයි කොළඹ යශෝදරා විද්‍යාලය කියලා කියන්නේ. ඉතින් අධිරාජ්‍යවාදී සමයේ බැප්ටිස්ට් නේවාසික කාන්තා පාසල විදිහට තමයි මේ පාසල උපත ලබන්නේ. එහෙම උපත ලැබලා බොහොම කිතුණු පරිසරයක හැදෙන වැඩෙන පාසලක් අපේ පාසල පිහිටීම අනුවත්. එහෙම වුණත් 1964 දී උපකෘත පාඨශාලා පනත යටතේ අපේ පාසල රජයට පවරා ගන්නවා. ඉතින් ඒයින් පසුව අපි බෞද්ධ කාන්තා පාසලක් විදිහට බහුතරය බෞද්ධ දරුවෝ ඉගෙනුම ලබන පාසලක් විදිහට ස්ථාපිත වෙනවා. ඉතින් ඇත්තටම මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා විදුහල්පතිනියන් 20කට ආසන්න පිරිසකගේ අභීත නායකත්වයේ යටතේ ඔබ දන්නවා බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල කොට්ටාශය කියලා කියන්නේ ලංකාවේ සියලුම ප්‍රධාන පාසල් ස්ථානගත වෙලා තියෙන තැනක්. ඉතින් ඒ ස්ථානය තුල පළාත් පාසලක් විදිහට තියෙන ඉල්ලුම ඒ වගේම ඒ අභිමානවත් බව ඒ විදිහටම රැකගෙන අපේ පාසලට ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ ඉතිහාසය තුල පාසල ගොඩ නැගුව ඒ බොහොම අති උදාර නායකත්වයන්, ඒ කියන්නේ විදුහල්පතිනියන්, ඒ වගේම විශේෂයෙන්ම මේ ආචාර්ය මණ්ඩල, ඒ වගේම දෙමාපියන් දියණියන්ගේ තියෙන මම හිතන්නේ ලොකු ශක්තියක් නිසා තමයි මෙච්චර කාලයක් තුල අපට පාසලක් විදිහට මේ අභිමානවත් ගමනක යෙදෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී හිස නම ආචාර කරනවා අතීතයේ ගොඩ නැගුව සියලුම යශෝදරා ප්‍රජාවට. ඒ වගේම සතුටු වෙනවා, ආඩම්බර වෙනවා පාසලක් විදිහට අපට විවිධ සෞඛ්‍ය ආරක්ෂිත බාධා මැද වුණත් මේ 175ක ගමන් මඟ අභිමානවත්ව සමරන්න හැකියවීම සම්බන්ධයෙන්. එතකොට දැන් අපි කිව්වා මේ 175 වන සංවත්සරය නිමිත්තෙන් මෙම පාසල විශේෂ වැඩ කටයුතු වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කරා. ඒ ගැන කතා කරත් ඒ මොනවාද? ඔව් පුතේ, අපි ඇත්තටම මුලිනුත් කිව්වා අපට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ඒ නීති රීති වලට අනුකූලව තමයි අපිට මේ සියලු දේවල් සිදු කරන්න සිදු වුණේ. ඒ කෙසේ වුවත් අපි අපට හැකි උපරිමයෙන් ක්‍රියාකාරකම් කීපයක් සිදු කරන්නට යෙදුණා. ඔබ දන්නවා යශෝදරාව කියලා කියන්නේ බෞද්ධ සාහිත්‍ය තුල, බෞද්ධ ඉතිහාසය තුල අපට හමුවන අද්විතීය අති උදාර කාන්තා චරිතය. ඉතින් ඇත්තටම මම හිතන්නේ පාසලට ඇතුළු වන ප්‍රවේශයේ තිබුණු යශෝදරා ප්‍රතිමාවට වඩා තරමක් හොඳට අපි ලස්සන යශෝදරා දේවී ප්‍රතිමාවක් නිරාවරණය කරන්නට යෙදුණා. ඇත්තට මෙහි අරමුණ තමයි ඒ අති උදාර අපේ බෞද්ධ සාහිත්‍යයේ හම්බෙන පරම උතුම් කාන්තාවගේ ඒ චරිතය තුලින් යශෝදරා දියණියන්ට පාසල වෙත එන ඕනෙම කෙනෙකුට භක්තියක් ඇති වෙන්න ඕනේ. ඒ වගේම මේ පරමාදර්ශී චරිතය දියණියන්ගේ චරිතවලට ආරෝපණය කරමින් ඒ අති උතුම් කාන්තාවගේ උතුම් කාන්තා පරපුර සමාජගත වෙන්න ඕනේ කියන අරමුණ තමයි අපි ඇත්තටම එතනදී හිතුවේ. ඒ වගේම තමයි පුතේ පාසල ගත්තාම ඕනෙම පාසලක් තුල දක්ෂ දරුවෝ ඉන්නවා, හැකියාව තියෙන දරුවෝ ඉන්නවා, ආර්ථික වශයෙන් හැකියාව අඩු දරුවෝ ඉන්නවා. ඉතින් මේ අවස්ථාවේදී අපි පාසල් සංවර්ධන සමිතිය ආදිශිෂ්‍ය සංගමය සහ විශේෂයෙන් ආචාර්ය මණ්ඩලය එකතු වෙලා දක්ෂතා තියෙන තරමක් ආර්ථික දුෂ්කරතා තියෙන දියණියන් මුල් අධිකර විදියට 25 දෙනෙක් තෝරගෙන හෙල්පින් හෑන්ඩ්ස් කියන ශිෂ්‍යත්ව වැඩසටහනත් අපි මේ මීට සමගාමීව ඉතාම සාර්ථකව
සිදු කළා. ඒ වගේම තමයි සමස්ත ආදී යසෝදරා ප්‍රජාවත් වත්මන් යසෝදරා ප්‍රජාවත් සිහිපත් කරමින් ඒ වගේම සවස් යාමේ අපි සමස්ත යසෝදරා ප්‍රජාවට ආචාර්ය මණ්ඩලයට දියණියන්ට දෙමව්පියන්ට ආදි ශිෂ්‍යාවන්ට ආශිර්වාද කරමින් ඒ වගේම මේ රටේ පවතින අවාසනාවන්ත තත්ත්වය ඉතා ඉක්මනින් මගහැරිලා ශ්‍රී ලංකා දරණීය තලයේ සියලුම පාසල් ඉතාමත් ඉක්මනින් විවෘත වෙන්න පුළුවන් වෙන්න කියලා ඉතසිතින් අදිෂ්ඨාන කරමින් අදිෂ්ඨාන ආශිර්වාද බෝධි පූජා පින්කම සවස්වරුවේ සිදු කරන්නට යෙදුණා. ඉදාල්පෙත්තමනි තව අපිට අහන්න ලැබුණා මේ පාසල නියෝජනය කරමින් මුද්දරයක් නිකුත් කළා කියලා. ඒ ගැන අපි නියෝජ්‍ය ඉදාල්පෙත්තමියකින් ඇත්තටම මුද්දරයක් කියන්නේ කතාවක්. යසෝදරා විද්‍යාලයේ වසර 175ක ඉතිහාස කතන්දරය මේ මුද්දරය තුල ගැබ් වෙලා තියෙනවා. මේ මුද්දරයක් නිකුත් කිරීම නවපුද්ගල කාරක මුද්දරයක් ලෙසින් වගේම එයට මුල් දින කවරයකුත් ඇතුළත්ව පළමුවම කරේ ඉතිහාසය පිළිබඳ කතාව මොකක්ද කියලා ගොඩක් අය තනින් තනින් දන්න දේවල් එකතු කළා. 1846 එලිසා ඩේවිස් මිෂනාරි මහත්මිය මේ විද්‍යාලය පටන් ගනිද්දී ඉඳලා වසර 100ක පමණ ඉතිහාසයක් අපේ යසෝදරා ප්‍රජාවම යසෝදරාවේ ඉතිහාසය ඉගෙන ගත්තා. මේ ඉතිහාස කතන්දරය මුද්දරේ තුලින් ඇත්තටම පිළිබිඹු වෙනවා. මුද්දරේ තියෙන QR කෝඩ් එක මගින් යසෝදරා ඉතිහාසය බොහෝ දුරට නිරූපණය වෙනවා. 175 වෙනි සංවත්සරය වෙනුවෙන් තම තමන්ගේ සිතට නැගුණු කවිසිතුවිලි හරි රචනාවන් හරි සමරු කලඹක් නිර්මාණය කළා. මේක කරලා තියෙන විශේෂය මොකද අපිට නිතරම ඔන්ලයින් තාක්ෂණය මගින් තමයි අපි එකතු වෙලා මේවා කරේ. මේක කරලා තියෙන්නේ මේ ළමයි අතින් ලියලා මේක කරලා තියෙන්නේ. ඒක තමයි විශේෂත්වය. ඇත්තටම වටිනා වැඩසටහන් බොහෝමයක් මේ දින සිදු වෙලා තියෙනවා. ඉතින් ප්‍රධාන ශික්ෂණායිකාගෙනුත් මට අහන්න හිතුණා. දැන් ඇත්තටම මේ ඉස්සර වගේ නෙමෙයි. මේ කාලේ ඔන්ලයින් තාක්ෂණය සේ තමයි අපි ඉගෙනීම පවා හැදෑරුවේ. ඉතින් මේ වැඩ කටයුත්තට තමන්ගේ මේ ශිෂ්‍යනායක මඩුල්ල කොහොමද එකතු කරගත්තේ? මේ කටයුත්තට කොහොමද සහයෝගය ලබා දුන්නේ? ඔව් ඇත්තටම 2020 වර්ෂයේදී අපි ශිෂ්‍යනායිකා මණ්ඩලය බාරගනිද්දී අපි බලාපොරොත්තු වෙන්නේ තනිත් අක්කලා සමානව සාමාන්‍ය සාමකාමී පරිසරයක්. හැබැයි අපිට ලැබුණේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අර්බුදකාරී පරිසරයක්. ඒ කාලය තුරදී කොරෝනා වසංගතය හමුවේ ළමයි තනි වෙනකොට මුළු ලංකාවම මුළු ලෝකෙම එක වගේම ප්‍රශ්නකට මුහුණ දෙනු ලැබුවා. ඉතින් පාසලක් වශයෙන් ශිෂ්‍යනායිකාවන් වශයෙන් අපිත් ඒ වගේ ප්‍රශ්නකට මුහුණ දුන්නා. ඉතින් ඒ කාලේ හමුවේ ශිෂ්‍යනායිකා මණ්ඩලයක් විදිහට එකමුතුව මේ වැඩසටහන් සියල්ලම ඉතා සාර්ථකව කරගන්න අපිට ශක්තිය ලැබුණා. ඒ වගේම කොරෝනා තත්ත්වය හමුවේ ළමයි නිවසට තනි වෙද්දී තාක්ෂණික මේ ටෙක්නොලොජි ප්ලැට්ෆෝම් එක ඇතුලේ වුණත් අපි මේ දේ සාර්ථකව නිම කරනු ලැබුවා. ඉතින් හරිම සතුටුයි. ප්‍රධාන ශිෂ්‍යනායිකාව වශයෙන් යශෝදරාව තුළ මෙවැනි ක්‍රියාදාමයන් රසක් දියත් කිරීම පිළිබඳ. ඔව් ඉතින් අපි කතා කළේ 175 වෙනි සංවත්සරයේ නිමිත්තෙන් කොළඹ යශෝදරා විද්‍යාලයේ පැවැත් වූ ඒ අභිමානවත් සංවත්සරය තුළ සංවිධානය වෙච්ච විශේෂ සිදුවීම් ගැන. ඉතින් තවදුරටත් ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඊට කලින් මේ කොළඹ යශෝදරා විද්‍යාලයේ අපේම සොයුරියන් පොසොන් උත්සවයේ නිමිත්තෙන් ගායනා කරපු තවත් ලස්සන බැති කීයක් අපි රස විඳලෙමු. දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා පුන් පොය දාදේ ශ්‍රියා සාදු කිය කියා දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා පුන් පොය දාදේ ශ්‍රියා සාදු කිය කියා
හරිම ලස්සන ගීතයක් තමයි අපි රස විඳේ. පාසල. පාසල කියන්නේ අපි දැනුම ලබන ස්ථානය. ගුරුවරු කියන්නේ පාසල තුල අපිට දැනුම ලබා දෙන අය. ඉතින් මේ පාසලකින් හා ගුරුවරුන්ගෙන් අපිට සිදුවන මෙහෙවර, සමාජයට සිදුවන මෙහෙවර අප්‍රමාණයි. ඉතින් ගරු විදුහල්පති මෑණියනි, ඔබතුමියගෙන් දැනගන්න කැමති මේ පාසලකින් හා ගුරුවරුන්ගෙන් සමාජයට සිදුවන මෙහෙවර කොයි වගේද? ඔව් පුතේ, ඇත්තටම අපට පාසලක් කියන එක, ගුරුවරයෙක් කියන එක වන්දනීයයි. අපට දේවත්වයෙන් සලකන්න ඕනේ. අද පුතාලා ඔතන ඉන්නෙත්, මම මෙතන ඉන්නෙත් මං හිතන්නේ ගුරුවරු නිසා. ඕනෑම රටක්, සමාජයක්, මං හිතන්නේ ඒ වගේම පාසලක් යහපත් තත්වයට එන්න නම් ගුරුවරුන්ගෙන් සිදු යුතු කාර්යභාරය ඉතාම විශිෂ්ටයි. අද අපේ සමාජයේ ඉන්න ඕනෑම කෙනෙක් රාජ්‍ය නායකයෙක්, ඒ වගේම වෙනත් ඕනෙම වෘත්තිකයෙක්, ඕනෙම සමාජ ශෝධකයෙක් එතන ඉන්නේ ගුරුවරයෙක් නිසා. මං හිතන්නේ අපි දන්නවා අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා කෙනෙක් වැරදිකාරයෙක් වුණාම සමාජයේ බයින පාර්ශව දෙකක් ඉන්නවා. පළවෙනි පාර්ශවයේ තමයි ඉස්සෙල්ලම සමාජය හොයනවා කවුද මෙයාගේ අම්මා කියලා. අම්මා කියලා හොයලා අම්මට බනිනවා. ඒ වගේම තමයි ඊළඟට සමාජය හොයනවා මේ පුජ්‍යලයා සමාජගත කරපු පාසල මොකද්ද කියලා. පාසලටත් බයිනවා. එතකොට අපිට පුතේ ඒකෙන් ගන්න ලොකු පණිවිඩයක් තියෙනවා. ඒ කියන්නේ අපේ සමාජය තුළ ගුරුවරයා කියන චරිතයට තියෙන්න ඕනේ සුවිශේෂී ස්ථානයක්. කිසියම් සමාජයක් මං හිතන්නේ පුජ්‍යලයක්, එහෙම නැත්නම් කිසියම් රටක්, කිසියම් පාසලක් ගුරුවරයා කියන චරිතයට ගරු කරන්නේ නැති වුනහම ඒ රට, ඒ සමාජය, ඒ පාසල පිරිහෙනවා. ඒ පුජ්‍යලයා පිරිහෙනවා. ඉතින් අපි හැම වෙලාවෙම අපේ පාසලෙන් වගේම මං හිතන්නේ සමස්ත පාසල් ප්‍රජාව තුළම හැම දරුවෙකු තුළම වත්මන් පරපුර තුලත් අනාගත පරපුර තුලත් මේ ගුරුවරයාගේ තියෙන වැදගත්කම කියන එක ඉස්මතු විය යුතුයි. දරුවන්ට ඒක හදවතට කාවෙද්දිය යුතුයි. ඉතින් අපි හැම වෙලාවෙම අපේ පාසලේ වැඩ කටයුතු කරන සෑම අවස්ථාවකදීමත් මේ දරුවන්ට මේ සම්බන්ධයෙන් අපි අදහස් දෙනවා. මොකද ඔබ දන්නවා පුතේ ඕනෑම රටක ඕනෑම සමාජයක කොයිතරම් ඉහළ ස්තරවලින් විවිධ ප්‍රතිපත්ති සකස් වුණත්, විවිධ දේවල් චක්‍රලේඛ සකස් වුණත් ඒක ක්‍රියාත්මක කරලා දරුවට ගෙනියන්නේ, සමාජයක් හදන්නේ ගුරුවරයා. ඒක නිසා ගුරු පරපුර රටේ සදා වන්දනීයයි. ඉතින් ඒ හින්දා මම හිතන්නේ අපි මේ ක්‍රියාදාමයේ තුලත් මම ඇත්තටම විශේෂයෙන් පාසලක් විදිහට මේ සෞඛ්‍ය නීති රීති මැද්දේ මේ කාර්යය මට කරගන්න පුළුවන් වුණේ මගේ රත්තරන් ආචාර්ය මණ්ඩලය නිසා. මම මේ අවස්ථාවේදී මගේ ආචාර්ය මණ්ඩලය ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා වගේම මම හිතන්නේ මගේ ඒ දියණියක් මේ අවස්ථාවේදී සූදානම් වෙලා ඉන්නවා මේ 175 සංවත්සරයට සමගාමීව ගුරුවරුන් වෙනුවෙන් ඒ අය විවිධ නිර්මාණ රැසක් කළා. ඒ එක නිර්මාණයක් මම හිතන්නේ දියණියක් ඉදිරිපත් වෙලා ඉන්නවා, සූදානම් වෙලා ඉන්නවා ඉදිරිපත් කරන්න. ඉතින් මම මේ අවස්ථාවේදී යසෝදරා විද්‍යාලේ 175 වෙනි සංවත්සරයේ නිමිත්තෙන් ඒ දියණිය ඉදිරිපත් කරන ඒ නිර්මාණය රටේ බිහි වෙච්ච වත්මන් සහ අනාගතයේ බිහි වෙන්න ඉන්න සමස්ත ගුරු පරපුරට ආචාර්යයක් මම හිතන්නේ උපහාරයක් වේවා කියලා මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඇත්තටම අපි සමාජයේ කොතැනකට හෝ යනවා නම් ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ අපේ ගුරු මෑණිවරුන්ට, පියවරුන්ට. ඉතින් ඔවුන් වෙනුවෙන් ලියවුණු කවි පන්තියක් ගායනා කරන්න සූදානමින් ඉන්න මේ යශෝදරාවේ සහෝදරියක්. ඉතින් ඇයට අපි අවස්ථාව දෙමු ඒ ඉදිරිපත් කරන්න. දෙව්ලොව දෙවිවරු මිහි පිට වැඩලා ගුරු මව්පිය සේනේ හස දෙනවා අමාදහරගෙන අකුරට හරවා සිත් සත පොවනට වෙහෙසෙනවා එවන් අමාදිය අපට රැගෙන එන ගුරු දෙවිවරු ලොව සනසනවා දින දින දරුවන් යහමග යවනට
දරුණීති කැප වෙනවා. ලදරුවියේ සූලගිල්ලෙන් නල්ලා හොඩි පොතට අප හුරු කරනා. බෙරපද තාලම් සිව්පද කීපද ගයනට වයනට දිරි දෙමිනා. साहित्य विद्या गणित कुशलता वाणिज्य දනුමෙන් සරි කරනා. ජීවිතයට මිනි පහනක් පන්නට දරුවන් හට අත් වැළවෙමිනා. पेरंबर दिलेना हिरु से संधु से उत्तम विदु गुरु बेबलेनवा. ඔබගේ දරුවන් ඔබගේ පාමුල දෙදන නමා නීති නම දිනවා. දෙදන නමා නීති නම දිනවා. ඔව් ඉතින් මේ ගුරුවරු සැමදා වන්දනීයයි. අප රටේ පාසල් බොහොමයක් තියෙනවා. ඒ පාසල් වල විවිධ ජාතීන් විවිධ ආගම් වල අපේ සහෝදර සහෝදරියන් ඉගෙන ගන්නවා. හැබැයි ඔවුන් අතර ජාති ආගම් ભેද නැහැ. ඒ වගේ තමයි කොළඹ යසෝදරා විද්‍යාලයේත් බොහෝ ජාතීන් වල අපේ සහෝදරියන් ඉගෙනුම ලබනවා. ඒ අතරේ දක්ෂ ශිෂ්‍යාවක් තමයි අමීරා හමීද් කියන්නේ. ඇය උපතින් මුස්ලිම් ජාතික සහෝදරියක්. නමුත් ඇය අපේ බෞද්ධ පොතපත හොඳින් පරිශීලනය කරපු කෙනෙක්. ඉතින් අද දිනේදී ඒ සොයුරිය අපත් සමග එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ නංගි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඇගේ දක්ෂතාව පෙන්වන්න. ඉතින් නංගි ගැන අපිට විස්තරයක් කියන්නක. මම අමීරා හමීද්. මම ඉගෙන ගන්නේ කොළඹ යශෝදරා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ. මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකට නංගි මොනකට දාස සෞන්දර්ය කටයුතු වලින්? මම සාහිත්‍ය පැත්තට තමයි ගොඩක් කැමති. එතකොට මේ 175 වෙනි සංවත්සරයේ වෙනුවෙන් නංගි මොනවාද කරේ? 175 වෙනි සංවත්සරය වෙනුවෙන් පුවත්පත් කිහිපයකට මම ලිපි සැපයුවා. ඒ වගේම නිර්මාණ ඉදිරිපත් කළා. ඒ හැම දෙයකටම මගේ සහයෝගය මම ලබා දුන්නා. ඉතින් දක්ෂ නංගි කෙනෙක් අද අපිත් එක්ක මේ එකතු වෙලා ඉන්නේ. අපි ඇගේ දක්ෂතා නරඹලා තව දේවල් කතා කරමු. ඉතින් නංගි අද අපිට මොකද්ද මේ ඉදිරිපත් කරන්නේ? මම මුලින්ම ඉදිරිපත් කරන්නේ සකස් කඩෙන් කොටසක්. දීපංකරාක්වය මුනීශ්වර පාදමූලේ සන්ත්‍යජ්‍ය ලබ්ධ මමෘතං කරුණාං විදාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශේෂත් සිද්ධං නමෝස්තු සුගතාය ජගත්හිතාය. අප තථාගතයන්න් සංසිද්ධාශේෂ සම්භාර විශේෂ සාක්ෂාත්කරණීය සර්ව පාප මල ප්‍රක්ෂාලනක්ෂම ආත්ම මෝක්ෂ නිරපේක්ෂව උදයව්‍ය භංග භයාදීනවාදී නව මහා විදර්ශන ඥාන පරම්පරාදිගත සසරට පරිතාවමාන කොටයි. මෙකනේ යාළුවනේ. ඇය මුස්ලිම් සහෝදරයක් වුණත් සකස් කඩේ කෙතරම්නම් ලස්සනට ඉදිරිපත් කරාද? නංගිට මේවා ඉගෙනුවේ කවුද? මගේ තාත්තගෙන් සහ මගේ ගෙදරින් ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මගේ පාසලින් තමයි මේකට ලොකු පන්නරයක් හම්බුනේ. හවුද? ඊළඟට අපිට ඉදිරිපත් කරන්න කොහොමද? ඊළඟට මම වැළපුම් කවියක් ඉදිරිපත් කරනවා. සැට දහසක් රජුන් මැදේ ඉපිද සොඳේ අම්මා
ලස්සනයි නංගි. ඇත්තටම ගොඩක් ලස්සනට නංගි ගායනා කරා. අක්කේ අපි ඊළඟට නරඹන්නේ මේ යශෝදරාවේම ගීතයක් නේද? ඔව් නංගි. මේ ගීතය අපේ 175 වෙනි සංවත්සරය වෙනුවෙන් නිර්මාණය වුණු ගීතයක්. ඉතින් මේ නිර්මාණය ගැන කතා කරද්දී ගොඩක් දේවල් අපිට කතා කරන්න තියෙනවා. අක්කේ අපි ඒ ගීතය රස විඳිමු. අපි විදුහල්පතිතුමියගෙන් ඒ ගැන අහලමු. අනිවාර්යයෙන්. විදුහල්පතිතුමියනි මේ ගීතය ගැන කිව්වොත් සංවත්සරය වෙනුවෙන් මේ නිර්මාණය කරපු ගීතය? ඔව් පුතේ අපිට විද්‍යාලය 175 වන සංවත්සරය වෙනුවෙන් අපි සිදු කරපු ක්‍රියාකාරකම් සමූහය තුළ ඉතා වැදගත් ස්ථානයක් හිමි වෙච්ච දෙයක් තමයි මේ සංවත්සර ගීතය කියන එක. ඇතරම පාසලකට තියෙන දැන් පාසල් ගීතේ තියෙනවා. ඒක එකයි තියෙන්නේ. එක සැරේයි පාසල් ගීතේ. ඒ වගේම තමයි මේ 175ක ඉතිහාසය අපි ප්‍රථම වතාවට මේ 175 වෙනි සංවත්සර නිමිත්තෙන් අභිමානවත් සංවත්සර ගීතයක් අපි නිර්මාණය කරන්නට යෙදුණා. ඇත්තටම මේ ගීතය තුළ මම ඉතාමත්ම ගෞරවයෙන් සිහිපත් කරනවා අපිට බොහොම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ප්‍රවීණ ගීය පද රචක මහින්ද චන්ද්‍රසේකර මැතිතුමන් තමයි පද රචනය කළේ. ඒ වගේම තනු නිර්මාණය කළා විශාරද හර්ෂණ දිසානායක පුතණුවන්. ඒ වගේම පුහුණු වීම සහ සියලුම කටයුතු ඒ සඳහා කැපවීම සියල්ලම කළේ අපේ විද්‍යාලීය පෙරදිග සංගීතාංශයේ සුරම්‍ය අමරතුංග ගුරුතුමිය සහ රවීන්ද්‍ර සපරමාදු ගුරුතුමන්. ඒ වගේම විශේෂයෙන්ම රූප සංකලනය සිදු කළේ රිත්මා සෙව්වන්දි දියණිය. ඉතින් ඇත්තටම මේ ගීතය තුලින් අපි උත්සාහ කරනවා ඇත්තටම විවිධ බාධක හමුවේ කළපු ගීතයක්. ඔබ දන්නවා දියණිය එකතු කරලා පුහුණු කිරීම කරන්න අමාරුයි. බොහොමයක් කටයුතු සියලුම කටයුතු වගේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කරමින් ඇත්තටම මම තාක්ෂණික අංශයේ විද්‍යාලයේ මම හිතන්නේ පුතේ මේ හරහා ලොකු අත්දැකීමකුත් අපේ දියණියන්ට ලැබුණා. මොකද අපි ගොඩක් දේවල් සජීවීව කරනවට වඩා අමාරු දෙයක් නේ. දැන් මේවා මේ අභියෝගාත්මක අවස්ථාවක් මේ ගීතයක් මේ වගේ දෙයක් කොහොමද කරන්නේ මුණ ගැහෙන්නේ නැතුව තාක්ෂණයේ ඔස්සේ මාර්ගගතව බොහෝමයක් දේවල් සිදු කරලා කොමාරි බහුතරයක් දෙනාගේ මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට අපට හැකි උපරිමයෙන් විද්‍යාලයේ ඉතිහාසය අභිමානය උදාරත්වය පිළිබිඹු කරන ආකාරයට මම හිතන්නේ මේ හැම දෙයක්ම කරන්නේ දියණියන්ගේ හදවත තුල පාසල පිළිබඳ තියෙන ආදරය ගෞරවය ජනිත කරන්න. මොකද මම මුලිනුත් කිව්වා වගේ ගුරුවරයා පාසල කියන සංකල්පය ළමා පරපුර තුල ඇති වුණොත් විතරයි ඒ ගෞරවය ඇති වුණොත් විතරයි අනාගතයේ රටට දැයට වැඩදායි පුජ්‍යලයක් සමාජගත වෙන්නේ. ඉතින් ඒ අරමුණින් අපි කරපු මේ ගීතයත් මම හිතන්නේ මම නැවතත් සිහිපත් කරනවා අපේ පෙරදිග සංගීතාංශයේ වගේම මේ දියණියන් ඒ දෙමව්පියන් මේ මාර්ගගත වුණත් මේ දේවල් අපිට කරන්න සහයෝගය දීපු සියලුම දෙනා තාක්ෂණික සහයෝගය දීපු සියලුම දෙනා මම මේ අවස්ථාවේදී ඇත්තටම සිහිපත් කරනවා. ඒ සියලු දෙනාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් විතර ඉතාමත්ම ලස්සන ඒ අභිමානවත් සංවත්සරික ගීතය එලි දක්වන්න පුළුවන් වුණා අපට. ඔව් ඉතින් ඉතින් අපි මේ ගීතය ගැන කතා බහ කරමු. මේ ගීතේ අපි රස විඳලා ඉඳලා Thank you.
තම පාසල් ගියේ ඇසෙනකොට තමාගේ පාසලට හදවතින්ම ආදරය කරන ගෞරවය කරන ශිෂ්‍යයෙක්ද ශිෂ්‍යාවක්ද ඒ පාසල ගැන ඇති වෙන්නේ මහත් වූ අභිමානයක්. ඒ වගේ තමයි මෙවන් වූ ගීත රස විඳිනකොටත් පාසලට හදවතින්ම ආදරය කරන ශිෂ්‍යාවක්ට දැනෙන්නේ ඉමහත් වූ අභිමානයක්. ඉතින් පැරණි යශෝදරාවියක් විදිහට මේ ගීතයේ රස විඳිනකොට මට දැනෙන්නේ මහත් වූ අභිමානයක්. ඇත්තටම හරිම ලස්සන අභිමානවත් ගීතයක් අපි ඒ රස විඳි. විදුහල්පතිතුමියනි ඒ සමගම මට අහන්න හිතුණා මේ වගේ ලස්සන ගීත රස විඳිනකොට මේ යශෝදරාවියන්ගේ දක්ෂතා දකිනකොට ඔබතුමියට මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? ඔව් පුතේ කොහොමත් දරුවන්ගේ දක්ෂතා දකිනකොට සතුටු වෙන පාර්ශව කීපයක් ඉන්නවා. ප්‍රධාන වශයෙන් දෙමව්පියෝ. දෙමව්පියෝ වගේම සතුටු වෙන පාර්ශවයක් තමයි ඕනෙම දරුවෙක්ගේ තමන්ගේ ශිෂ්‍යයෙක්ගේ ශිෂ්‍යාවක්ගේ දක්ෂතාවයක් දැක්කහම සතුටු වෙනවා ගුරුවරු. ඉතින් ඇත්තටම තමන්ගේ දරුවා යම් ජයග්‍රහණයක් ලැබලා ඒ ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති විඳින අවස්ථාවේදී අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට හදවතට එන හැඟීමම තමයි තමන්ගේ ශිෂ්‍යයෙක් ශිෂ්‍යාවක් ජයග්‍රහණයක් ලැබලා ඒ වගේම යම්කිසි හැකියාවක් ඉදිරිපත් කරලා සමාජයට එනකොට ගුරුවරයෙකුට ඇති වෙන්නේ. ඒ හැඟීමම තමයි මේ අවස්ථාවේ මටත් ඇති වෙන්නේ. මම හිතනවා ඒක මට වගේම සමස්ත පාසල් ප්‍රජාවේම සමස්ත විදුහල්පති මහත්මීන්ට ගුරු මහත්මීන්ට ඒක පොදුයි. ඒක තමයි මම හිතන්නේ පරම සත්‍ය. මම හිතන්නේ ඒක ඒ ශිෂ්‍ය පරපුර කියන එක පුංචිද ලොකුද කියන එක අදාළ නැහැ. අද මම මෙතන කතා කරනකොට මට උගන්වපු ගුරු බවතුන් ගෙදර ඉඳන් දැකලා සතුටු වෙනවා. අද පුතාලා ඔතන ඉන්නකොට පුතාලව ඔතනට ගේන්න මහන්සි වෙච්ච ගුරුවරු සතුටු වෙනවා. අම්මා තාත්තා වගේම සතුටක්. ඉතින් ඒ වගේ අසීමිත මම හිතන්නේ ඒකට ලස්සන වචනේ නිරාමිස ප්‍රීතියක්. ඉතින් නිරාමිස ප්‍රීතියක් තමයි ඇති වෙන්නේ ඒ නිර්මාණ දිහා දකිනකොට. අපි වෙනදට දකින්නේ අපේ ගුරු මෑණිවරුන් අපේ ඉන්න තැන දැකලා සතුටු වෙනවා. නමුත් ඊටත් වඩා ඈතින් ඉඳන් අපේ පාසලේ විදුහල්පතිවරුන් වරියනුත් අපි දිහා බලලා අපි ලොකු තැනකට ගියොත් අපි දිහා බලලා සතුටු වෙනවා නේද? අනිවාර්යෙන්ම මිසුරි. යශෝදරාවියක් විදිහට ඒ හයිය ඒ පන්නරය මටත් පොදුයි ඔයාටත් පොදුයි. ඉතින් අපි විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විශ්මි වික්‍රමරත්න සොයුරියත් එක්ක කතා කරමු. ඉතින් විශ්මි ඔයා මේ කොළඹ යශෝදරා විද්‍යාලයේ 175 වන සංවත්සරයේ සමරන වර්ෂයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. ඉතින් අපි දැනගන්න කැමති මේ ඔබ ඒ වසරේම ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වීම පිළිබඳව ඔබට තියෙන හැඟීම කොයි වගේද? ඇත්තටම මේ ක්‍රියාපටිපාටියේ පිටුපස්සම ඉන්නේ අපේ ආදරණීය විදුහල්පතිනවරු විදුහල්පතිවරු වගේම ආදරණීය ගුරු මෑණිවරු. ඉතින් ඒත් සමගම සමස්ත යශෝදරාවම මට නියෝජනය කිරීම මම හිතන්නේ මගේ පාසල් ජීවිතේ මම ලද එක්තරා සුවිශේෂී අත්දැකීමක්, සුවිශේෂී භාග්යක්. මගේ අවුරුදු 14ම පාසල් ජීවිතයට අර්ථයක් දුන්නේ යශෝදරාව. අර්ථයක් මම ගත්තේ මෙතනින්. ඉතින් 175 වෙනි සංවත්සරය මේ වගේ සුවිශේෂී වසරක්, සුවිශේෂී උත්සවයක් නියෝජනය කිරීම ඒ හා සමානවම මන් ලද පන්නරයක් මගේ ජීවිතේට මම එකතු කරගත්ත ලොකු අත්දැකීමක්. ඉතින් මං හිතන්නේ මමත් ඇතුළුව මගේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් සහ ප්‍රධාන ශිෂ්‍ය නායිකා කමිටුව ඇතුළුව අනිත් හැම ශිෂ්‍ය නායිකාවක්ම මේ දවස වෙනුවෙන් කැප වුණා. මේ දවස වෙනුවෙන් සිය පූර්ණ දායකත්වය ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ මේ වගේ අභිමානවත් පාසල් ඉතිහාසයක් තියෙන පාසලක් නියෝජනය කරන්න ලැබීමම අපි සමස්ත හැම යශෝදරාවියක්ම ආඩම්බර විය යුතු අභිමානවත් විය යුතු කාරණාවක්. ඔව් විශ්මි. ඉතින් ඒ වගේම අපි දැනගන්න කැමති මේ අත්දැකීම තුළින් මේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් වගේ මේ කටයුතු සංවිධානය කරමින් ඔයාගේ ජීවිතයට ලබා ගත්තේ මොනවාද? ඔව් මගේ ජීවිතේ තවත් හැරවුම් ලක්ෂයක් තමයි මේක. මම මගේ ගිය අවුරුද්ද ලබාගත්ත මේ බැච් එකට අපි හැබැයි ගොඩක් කාලයක් අපිට නිරත වෙන්න සිද්ධ වුණා ගෙවල් වල මේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ. හැබැයි නායකයෙක් විදිහට මම ඒ හැම කෙනෙක්ම මගේ අනුගාමිකයන්ව නිවැරදිව sannivedanaya කරන්න මම හිතනවා මම සාර්ථකයි කියලා ඒ පැත්තෙන්. අපි දන්නවා හිට්ලර් කියන්නේ අධිරාජ්‍යවාදී නායකයෙක්. එයාට පුළුවන් වුණා එයාගේ වාග්මාලාව, එයාගේ ඒ හැකියාවන් නිරූපණය කළ හැම අනුගාමිකයෙක්ම 4000කට වඩා අධික අනුගාමිකයන්ව හරියට නිවැරදි මාර්ගයේ යොදවා ගන්න. ඉතින් මම හිතන්නේ
ප්‍රධාන ශිෂ්‍ය නායිකා වශයෙන් ඇත්තටම මමත් ඒ දේ සාර්ථකව සිදු කරනු ලැබුවා. මගේ අනුගාමිකින්න මෙන්න මේ දවසේ ඒ කියන්නේ 20 වෙනිදා මෙහෙම බාධක මැදින් සංවිධානය වූ උත්සවයක්. අපි ඊටාම කෙටි කාලයකදී ඉරිදා වගේ දවසක් වෙනකොට අපේ පැත්තෙන් ඉටු විය යුතු යුතුකම් හැමදේම ඉටු කරා කියලා මම හිතනවා. හරිම සාර්ථක. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මම විතරක් නෙමෙයි අපේ විදුහල්පතිනිවරු සහ ශිෂ්‍ය නායිකා මණ්ඩලය ආචාර්ය භාර ගුරු මහත්ම මහත්මීන් ඒ වගේම සමස්ත අනිත් හැම අපිට වඩා කලින් හිටිය ප්‍රධාන ශිෂ්‍ය නායක අක්කලා ශිෂ්‍ය නායිකාව ඒ හැම කෙනෙක්ම අපිට උදව් කරා මේ තත්ත්වෙට එන්න. ඉතින් මේක මම තනියෙන් ලබාගත දෙයක් නෙමෙයි. මමත් සමගම තව මගේ පිටුපස්සේ ඉන්නවා අති දැවැන්තුණු ශක්තියක්. මේ සමගම මගේ සාර්ථකත්වය එතනයි. ඇත්තටම බාහිර ක්‍රියාකාරකමක් කිරීම කෙතරම්නම් අපේ ජීවිතයට වැදගත්ද. ඉතින් ඇයගෙන් අපිට තවත් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද අපිත් එක්ක එකතුලා ඉන්නා මේ පාසලේ විෂය සමගාමී විදුහල්පති මෑණියන සුනියජ විදුහල්පති මෑණියන. ඉතින් ඇයගෙන් මට අහන්න කැමතියි ඇත්තටම අපි මේ විදිහට විෂය සමගාමී ක්‍රියාකාරකම ක්‍රීඩාවක් හෝ ඒවා සංගීතය නියැලීම වගේ දේවල් කිරීම තුළින් අපේ ජීවිතයට ලැබෙන දේ මොනවාද? ඇත්තටම පුතේ අසුන්ගත අධ්‍යාපනය පමණක් දරුවෙකුගේ සංවර්ධනයට දායක වෙන්නේ නැහැ. සමහර වෙලාවට අසුන්ගත අධ්‍යාපනය විතරක් කරලා තමන්ගේ මොලේ සංවර්ධනය වැඩි වෙලා අනාගතය අඳුරු කරගන්න අවස්ථා දරුවෝ තියෙනවා. ඉතින් මේක සමබර කරගන්නම ඕන. පොඩි කාලේ ඉඳලම ක්‍රීඩාවක් එක්ක ක්‍රීඩාවක් හෝ දෙකක් එක්ක විශේෂ සමගාමී වැඩ සියල්ලටම සහභාගී වෙනව නම් ඒ දරුවා කවදා කොතන හිටියත් කැපිපේන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ කොරෝනා තත්ත්වය මැද එය වඩාත්ම පැහැදිලි වුණා. විශේෂ සමගාමී වැඩ කියනකොට තරඟවලට ඉදිරිපත් වෙන්න තියෙනවා, ලිපි ලේඛන ලියන්න තියෙනවා, නැටුම්, සංගීත මේ වගේ විවිධ හැකියාවන් තමන්ගේ පෙන්වන්න අවස්ථා එනවා. මේ අවස්ථාවේදී ඒ කියන්නේ 175 සංවත්සරයේ සමරන වෙලාවේදී අපිට මුල ඉඳලා පුහුණු කර ඉන්න වෙලාවක් නැහැනේ. ඒ ළමයි පුහුණු වෙලා ඉඳපු ළමයි ඒ තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කළා. ඇත්තට මේ වගේ නිර්මාණ සංග්‍රහයක් කරන්න වුණත් ඒ ළමයින්ට තියෙන්න ඕනේ මම මේක මේ දවසට ඉස්සෙල්ලා කරන්න ඕන කියලා. එහෙම ඒ දවසට ඉස්සෙල්ලා කරපු ඒවා තමයි ලේඛන ලේඛිකාවන්ගේ නිර්මාණ මේ තියෙන්නේ. සංගීත, චිත්‍ර හැමදේම මේකට යාවිලා තියෙනවා. ඒ වගේම ඒ දිහා බැලුවාම උනත් අපිට දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපේ විෂය බාහිර ක්‍රියාකාරකම් කරන ගමන් අපේ වැඩ කටයුතු කරොත් අපිට පුළුවන් ඇත්තටම කාලය කළමනාකරණය කර ගැනීම පවා අපිට ඉගෙන ගන්න. ඉතින් අපි දැන් මෙතෙක් වෙලා ගොඩක් දේවල් කතා කරා. අපි දැන් මෙතෙක් වෙලා දැක්කේ අපේ ද්විතීක අංශයේ අපේ සොයරියන්ගේ දක්ෂතාවනේ. හැබැයි අපේ මේ පාසලේ චූටි නංගිලාගේ දක්ෂතාව අපි දැක්කේ නැහැ. ඔව් සුරි. ඉතින් කොළඹ යසෝදරා විද්‍යාලය ගත්තාම ද්විතීක ප්‍රාථමික කියලා වෙනසක් නැහැ. සියලු දෙනා මේක හා සමාන දක්ෂතාව වලින් පිරිපුන් අපේ සහෝදරයන් ඉන්නේ. ඉතින් ඒ අතරේ අපේ පුංචි යසෝදරාවියන්ගේ ඉදිරිපත් කිරීමකට තමයි අපි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ පවතින කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක අපිට වුණ මෙම ස්ථානයට ගේන්න හැකියාවක් නැහැ. නමුත් මේ ඔවුන් ඉදිරිපත් කරපු ඔවුන්ගේ දක්ෂ ඉදිරිපත් කිරීමක්. Thank you.
බලන්නකෝ ඉසුරි කොයිතරම් ලස්සන ඉදිරිපත් කිරීමක්ද. ඉතින් ඉසුරි අපි මේ තරම් වෙලා කතා කළේ පාසලකින් දරුවෝ විදිහට ශිෂ්‍යාවන් විදිහට අපිට ලැබෙන දේවල් මේ සමාජයට ලැබෙන දේවල් ගැන. ඒ වගේම තමයි අපි අමතක කරන්න හොඳ නෑ. අපෙනුත් පාසලට ඉටු විය යුතු දේවල් තියෙනවා. ඉතින් ගරු විදුහල්පති මෑණියන්ගෙන් දැනගන්න කැමති දරුවන් විදිහට ශිෂ්‍යාවන් විදිහට පාසලක් මොකක්ද දරුවෙන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ? ඔව් පුතේ ඇත්තටම ඔබ දන්නවා අද ශිෂ්‍යයෝ කියන්නේ හෙට වැඩිහිටියෝ. වෙන විදිහකට ගත්තොත් වර්තමාන පුංචි පැල කියන්නේ අනාගත මහ අත්පතර හිදී ගිය විසල් ගස්. ඉතින් ඇත්තටම අපි මේ සමාජයට ඇවිල්ලා තියෙන්නේ අපි මේ මනුලොවට ඇවිල්ලා තියෙන පුතේ යුතුයකමක් ඉෂ්ට කරන්න. වගකීමක් ඉෂ්ට කරන්න. ඉතින් ඇත්තටම පාසලක් තුලින් වෙන්න ඕනේ දේ තමයි අපි මෙච්චර වෙලා කතා කළේ. පාසලක් තුලින් වෙන්න ඕනේ මම හිතන්නේ හැදුණු, නිවුණු, පිරුණු මිනිස්සෙක් බිහි කරන්න. එවැනි මිනිස්සු පිරිසක් කියන්නේ සමාජයක්. ඉතින් ඇත්තටම අපට අද ශිෂ්‍යාව විදිහට ශිෂ්‍යාවන්ගෙන් සමාජයේ බලාපොරොත්තු වෙන දේ තමයි හැම වෙලාවෙම සහකම්පණයෙන් යුතු පරපුරක් තමයි අපිට අවශ්‍ය ලෝකයකට. අනුන්ගේ දුක දැනෙන අනුන්ගේ අනිත් අය මං හිතන්නේ අමාරුවේ වැටෙන යන වෙලාවට ඒ අයට අත දෙන්න පුළුවන් මිනිසෙක් සමාජයට එන්න පුළුවන් නම් ඒක තමයි සමාජයේ දරුවෙක්ගෙන් ශිෂ්‍යයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. පුතාලා දැක්ක පහුගිය කාලවල සමහර වෙලාවට අර අපේ නියෝජිත විදුහල්පතිතුමිය කිව්වා වගේ මේ අසුන්ගත අධ්‍යාපනයෙන් විතරක් ඒ කියන්නේ දැනුමින් විතරක් උපරිමයට ගියපු හැබැයි හදවත දියුණු වෙච්ච නැති මිනිසුන් නිසා මේ ලෝකයේ විවිධ අවස්ථාවලදී ලෝකයේ අගතිගාමී වෙනවා. ලෝකයේ මිනිස්සුන්ට ගොඩක් කරදරවලට මුහුණ පාන්න සිදු වෙනවා. සමහර ලාවට ඊ타මාත්ම දියුණු මනසකින් යුතුව මුළු මානව සංහතියම විනාශ කරන්න පුළුවන් මිනිස්සු මේ සමාජයට බිහි වෙනවා. ඒගොල්ලෝ බුද්ධියෙන් ගත්තොත් විභාග වලින් ගත්තොත් සමත්. හැබැයි ඒගොල්ලෝ ජීවිතේ ගත්තොත් ෆේල්. මං හිතන්නේ සමහර වෙලාවට ඉන්නවා ජීවිත බුද්ධියෙන් එහෙම විභාග පාස් වෙන සමාජයක් නෙමෙයි විභාග පාස් වෙන පුරවැසියෙක් නෙමෙයි පුතේ සමාජය බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගෙන්. මං හිතන්නේ සමාජය බලාපොරොත්තු වෙන්නේ විභාගය කියන දේත් පාස් වෙලා ජීවිතය කියන්නේ ඊට වඩා ලොකු විභාගයක්. ජීවිතය ජය ගන්න පුළුවන් නම් අන්න එවැනි පුරවැසියන්ට තමයි මේ සමාජයේ ලස්සන කරන්න පුළුවන්. සමාජය යහපත් කරන්න පුළුවන්. සමහරවිට ඔබෙන් ඇහුවොත් කවුරු හරි මොකද්ද ඔයා බලාපොරොත්තු වෙන අනාගත ඔයාගේ ඉලක්කය මොකද්ද කියලා ඔයාලා කියනවා වෛද්‍යවරයෙක් වෙන්න කියලා, ඉංජිනේරුවෙක් වෙන්න කියලා, සමහරවිට ගොවියෙක් වෙන්න කියලා, වඩු කාර්මිකයෙක් වෙන්න කියලා. ඒ මොන විදිහෙන් වුණත් වෘත්තිය කුමක් වුණත් සමාජයේ බලාපොරොත්තු වෙන්නේ ඔබෙන් යම්කිසි කාර්යයක්. ඔබට සමාජයෙන් වැඩක් වුණා අපි සමාජයට අපි සමස්ත අපි හැම කෙනාම මේ රටට ජාතියට ආගමට ණය ගැති. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි මිය යන්න ඉස්සෙල්ලා ඒ ණය ගෙවන්න ඕනේ. ඒ ණය කොහොමද ගෙවන්නේ කියපන එක මත තමයි පුතේ සමාජය තීරණය කරන්නේ අපි හොඳයිද නරකයිද කියන. ඉතින් ඒ ණය හොඳට ගෙවන්න පුළුවන් පුරවැසියෙක් වෙන එක තමයි පාසලකින් ශිෂ්‍යයෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ. ඔව් විදුහල්පති මෑණියනි. ඉතින් ගොඩක් දේවල් කතා කළා. කාල වේලාවත් අපිට නොදැනීම ගෙවිලා ගිහිල්ලා. ඉතින් ගරු විදුහල්පති මෑණියන්ගෙන් මම දැනගන්න කැමතියි අවසාන වශයෙන් ඔබතුමියට මේ විශාල කාර්යය පිළිබඳව ඒ වගේම විදුහල්පති මෑණිවරියක් විදිහට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? ඔව් ඉතින් ඇත්තටම මම මුලින්ම පුංචි අවස්ථාවක් අරගන්නවා මේ මම මුලින් කිව්වා වගේ මේ දෙවන්ත කාර්ය අපට මේ විදිහට අභිමානවත්ව කරන්න පුළුවන් වුණේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තමයි සියල්ල සංවිධානය කළේ. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම මගේ නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ විශේෂ සහයෝගයක් දුන්නා. ඒනොත් මට නම සඳහන් කරන්න නොකරම බැරි චරිතයක් ඉන්නවා. ලසන්තා රාජකරුණා මහත්මිය විශාල කැපවීමක් කරා මේ අවස්ථාව සියල්ල අපිට සංවිධානය කරගන්න. එතුමිය මම ආදරෙන් සිහිපත් කරනවා. ඒ වගේම මගේ පාසල් සංවර්ධන විධායක කමිටුව ආදි ශිෂ්‍යව මේ සියල්ලම සිහිපත් කරනවා. ඉතින් මම ඇත්තටම මුලින් කිව්වා වගේ සියලු දෙනා ස්තුතිවන්ත වෙනවා පාසල ගැන අභිමානයක් දරුවෝ තුළ සමාජය තුළ ජනිත වෙන ආකාරයට මේක කරන්න අපිට හැකියාව ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් මේ සියලුම දේවල් වලින් අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ රටක දැයක පැවැත්මට පාසලක් අත්‍යවශ්‍යයි. ඒ වගේම ගුරුවරුන් අත්‍යවශ්‍යයි. පාසල සහ ගුරුවරුන් සදා වන්දනීයයි කියන එක ඉඳලා හිටලා සමාජයට මතක් කරන්න තමයි මෙවැනි වැඩසටහන් අපේ පාසලනොත් අනික් පාසල් වලිනුත් අපි සිදු කරන්නේ. ඉතින් මේ කාර්යයට සහභාගී වෙච්ච ඒ වගේම සහයෝගය දීපු හදවතින් සුබ පැතපු සියලුම දෙනා මම මේ අවස්ථාවේදී බොහොම හෘදයාංගමව සිහිපත් කරනවා. ඉතින්
විදුහල්පති මෑණියනි අපේ යාළු බලාගෙන ඉන්න යාළුවන්ට දෙන්න පුළුවන් පණිවිඩය මොකද්ද? ඔව් පුතේ බලාගෙන ඉන්න ඉතින් යාළුවන්ට අපට දෙන්න තියෙන අපේ ඒ කියන්නේ අපේ දයේ දූ පුතුන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි ඇත්තටම මේ කොරෝනා වසංගතය හමුවේ අපට වෙච්ච ලොකුම පාඩුව තමයි පුංචි දූල පුතාලගේ පාසල් ටික පාසල් වහන්න සිදු වෙච්ච එක. නමුත් ඔබ පසුබට වෙන්න එපා. ඔබ සමහර වෙලාවට ඔබට අධ්‍යාපනය අමතක වෙලා ඇති, ගුරුවරු අමතක වෙලා ඇති, පාසල අමතක වෙලා ඇති. නමුත් පුතේ අපට අනාගතයක් තියෙන්නේ අධ්‍යාපනය තුල. උගතමනා ශිල්පයමයි මතු රැකින. ඒ නිසා අපි හැමෝම එකතු වෙලා ඉතසිතින් ප්‍රාර්ථනා කරමු මේ පාසල් ටික නැවත අරගන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම තමයි උගත් පරපුරකින් තමයි පුතේ පවුලක්, ඒ වගේම සමාජයක්, රටක් නගා හිටවන්න පුළුවන්. ඒ නිසා පුතාලට දෙන්න තියෙන පණිවිඩය තමයි තමන්ගේ නිවසේ ඉඳන් හිටියට ඔයාලට මේ ගලාගෙන යන කාලය, ගෙවි යන කාලය ආයි ලබා ගන්නට බෑ. ඒ නිසා කාලය නාස්ති නොකොට අපේ රට ඔයාලගෙන් බලාපොරොත්තු වෙන සේවයක් තියෙනවා. ඒ සේවය නැවත පෙරලා රටට දෙන්න ඔබ අනාගතයේ වෙනුවෙන් නිවසේ සිට සූදානම් වෙන්න අපි ඉතාම ඉක්මනින් පාසල් වෙත එන්න පුළුවන් සමයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. ඔව් විදුහල්පති මෑණියනි. ඉතින් ඔබතුමිය කිව්වා වගේ අද දුන්නු දේවල් ලොව ඔබට හෙට ලොවට පෙරලා දිය යුතුයි. ඉතින් අද දිනේදී අපත් සමග සම්බන්ධ වුණේ කොළඹ යසෝදරා විද්‍යාලයේ ගරු විදුහල්පතිනි නිලෝකා සමන් කුමාරි මැතිණියටත් විෂය සමගාමී හා නියෝජ්‍ය විදුහල්පතිනි නන්දනී පුෂ්පා නියෝජ්‍ය විදුහල්පති මෑණියන්ටත් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා විශ්මි වික්‍රමරත්න සොයිරයටත් ඉතින් පාට හන්දෑවේ අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ආයිබෝවන්. ඉතින් යාළුවනේ මං හිතන්නේ ඔයාලාද ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. ඇත්තටම පාසලකින් අපිට ලබා දෙන දේවල් අපමණයි. ඒ දේවල් ලබා ගැනීම අපේ යුතුයකමක්. කළගුණ සැලකීමක් පාසලට අපේ යුතුයකමක්. ඉතින් මේ දේවල් හොඳින් මතක තියාගන්න. අද දවසේ ඉගෙන ගත්ත දේවල් මතක තියාගන්න. එහෙනම් අදට අපිට සමගන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ලබන සතියේත් හයියටම පස්වරු පහට එන්න බලාපොරොත්තු වෙ සමගන්නවා. ඔයාලා හැම දිනාටම සුබ සතියක්. අයිබෝවන්.